දියසෙන් කියන්නේ චරිතයක්. ඒ චරිතය කාට ආවේශ වෙනවද කියලා මම දන්නේ නැහැ. බුද්ධවත් තරණව බිහි වෙමින් ඉන්නවා දැන්. ඇස් පන අපිටම. ඔවුන් දිව්‍ය තලවලින් එන බව මම දන්නවා. ඔවුන්ගේ ජන්මපත්‍රය මම ගෙන්න ගන්නවා. එහෙම ජන්මපත්‍රයක් මම අරාබි එකක් ගෙන්න ගත්තා. මම එයාගේ ලග්නේ බලනවා. කටක ලග්නේ. නැකත බලනවා විසා නැකත. ඒකම මම බැලුවේ චන්ද්‍රයා කොහෙද ඉන්නේ? සූර්යයා කොහෙද? ඇයි බුදුහාමුදුරන්ගේ කේන්දරෙම එන්නේ? වෙනසක් තියෙනවා. නැත්තම් එයා බුදු වෙන්න ඕනේ. ඒ තරම් එයා බුද්ධිමත්. ඒ ළමයා. ඔබතුමා විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරනවද? ඔව්. විශ්ව සත්‍යයත් එක්ක ලේසියෙන් ගනුදෙනු කරන්න බෑ කාටවත්. මම මේ සූර්යයා අභිභවා ගිහිල්ලා ඉවරයි. මනසින්. ලෝකේ තියෙන ලොකුම ශක්තිය මනස. මනසින් ඒ සූර්යයාත් අභිභවා ගිහිල්ලා මේ චක්‍රවාටේම හඳුනා ගන්න උත්සාහය දන්නේ මමත් මේ ස්ථානයත් නිසා. මීට අවුරුදු මිලියන 4500ට කලින් මහා පිපිරීමක් සිද්ධ වෙනවා මහා මේරු පර්වතය තුල. මහා මේරු පර්වතයෙන් කැලලක් විසි වෙනවා. මහා මේරු පර්වතය කියන්නේ දැනට විද්‍යාඥයෝ හඳුනගෙන තියෙන මහා වායු ස්කන්ධයක්. ඒක බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා එක්තරා මොහොතකදී පෘථිවිය හරි කෙලින් හිට ගන්නවා. එදාට සූර්යයා ගමන් කරන්නේ තමුන්නාන්සලාගේ රට උඩින්. අවසන් රාවණ වලයා මැරෙන්නේ ශ්‍රී ලංකාවේදී. ඔහු මරා දානවා මොවුන්ගේ ජනප්‍රවාදය අනුව ඔහු මරා දානවා. ඔහුගේ නම රවුලු. ඔහු රවුලු රාවණ. යම් කිසි දවසක ඒ මහා බලවත්තු නැවතත් මේකේ බලය පිහිටෙව්වොත් එදාට ඔය හැංගිලා තියෙන ගොඩාක් දේවල් එළියට ඊළඟව මම අපි රැවටෙනවා. රැවටීම නිසා හැංගුම්බර වෙච්ච කුවේණි පාවලා දෙනවා රට. ඔබතුමා විශ්වයේ නිමවුම් කරුවාද? මන් දන්නේ නැහැ. මට පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය කියන්නේ මං ආත්ම 3කට පෘථිවියට ඇවිල්ලා තියෙන බව නම් දන්නවා. මම මැරෙන්නේ 2040 අගෝස්තු 15යි සැප්තැම්බර් 15යි අතර. ඉරිදා දවසේ පාන්දර මැරෙනවා. කොහොමද මේවා වෙන්නේ? මෙන්න මේ තරුණයෝ ටික පොළවට එවන්නේ මේ මහා විනාශය නවත්තන්න. ඕක ASCII දියසේන කෙනෙක් ඉන්න පුළුවන්. අයිබෝවන්. සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මා ඔබ හමුවන දීර්ඝතම රාත්‍රිය මේක. මේ රාත්‍රිය පටන් ගන්නේ රාත්‍රී 9 කනිසම ඉක්ුතු වීමෙන් පසුව. කෙසේ වෙතත් අද ඉන්නේ හරි සුන්දර පරිසරයක. හරිම නිදහස්. මේ පෙදෙසට එන්න මාස කිහිපයක් උත්සාහ කරා. අවස්ථාව ලැබුණා. සබා ධර්මයේ ඒ අවස්ථාව මගහැරියා. කෙසේ වෙතත් රටේ තියෙන තත්ත්වය පහව ගිය සැනින් අපි මෙතෙන්ට ආවා. පහව ගියා කියලා කියන්නත් බෑ. පහව යමින් පවතිනවා. මේ සීහෙල සබාදම් ගම්මානය. අද අපි කතා කරන්නේ සීහෙල සබාදම් ගම්මානයේ නිර්මාතෘ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමග. අයිබෝන් සර්. අයිබෝන්. හමුවන්නේ වසර 4කට පමණ පසුව. ස්තුතිස අවස්ථාවක් ලබා දුන්නට අපි හමු වුණේ රේඩියෝ මාධ්‍යෙන්. දැන් රූප මාධ්‍යට ඇවිල්ලා තියෙනවා. සර් රටම දන්නවා. මාත් සර් දන්නවා. මේ වෙලාවේ අපිව නරඹන අපේ ආදරණීය හිතවතුන්ට කියන්න ඇත්තටම කවුද තිලක් කන්දේගම කියන්නේ? මම මීට අවුරුදු 70කට විතර එහා පැත්තේදී ඉපදෙනවා සබරගමුවේ තුන්කෝරළේ පාත බුලජ්ජම දොම්බෙපොළ කියන ගමේ. බොහොම පුංචි පවුලක. ඒ ඉපදිච්චි ගමවත් මගේ අම්මා තාත්තවත් මං හිතන්නේ මමවත් දන්නේ මං කවුද කියලා. ගමේ ඉන්නකොටත් මං හරි අමුතුයි. ඒක මිනිස්සු දැක්කා. මට තේරුණේ නෑ. මම ඒ කියා කරපු හැම දෙයක්ම අමුතුයි. සාමාන්‍යයෙන් රැකියාවක් දෙනකොට ඒ රැකියාව බාර ගන්න ඕනම තත්ත්වයක්. නමුත් එවකට මුදල් ඇමති ආචාර්යයන් පෙර මට දෙන රස්සාව මම බාරගත්තේ නෑ. මම එයා ඇහුවාම ඇයි සහෝදරයා මේ රස්සාව හොඳ නැද්ද කියලා. මං කිව්වා නෑ සහෝදරයා මේක කුසි කාර්මික රටක් මට කුසි කාර්මිකයට සම්බන්ධ රස්සාවක් ඕනේ.
ඒ වෙලාව තමයි එයා දෙන්නේ දාන්නේ මම ජනතා වතු සංගම මණ්ඩලයට පුහුණු වෙන්න. ඒකේ ඉතාමත් දුක් විඳලා මම පුරුදු වුණා මගේ කැමැති රස්සාව. ඒ කරගෙන යන අතරතුර තමයි මට පේන්නේ බරපතල වැරද්දක් මේ පෘථිවියට අපි අතින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම දැක්කේ පෘථිවියට වශ එකතු කිරීම විතරයි. බරපතල වැරද්දක් ඒ හැටියට. ඒ වශ එකතු කිරීම මම දැක්කේ වත්ත හරහා පයින් යන ඉස්කෝලේ යන ළමයි වතුර බොන්න බැරුව ඇලෙන් මූණ ඇඹුල් කරගෙන යනවා. මොකද අපි එතන වතුර බොන එක තහනම් කරලා. ඇයි? එතනද ගහලා ග්‍රැමොක්සෝන් ගහපුවාම මිනි ඔළුවයි යටසැකල්ලයි ගහන්න ඕනේ. යට කැලි දෙකයි. ඒ කියන්නේ එතනින් වතුර බීම තහනම් ඒ ප්‍රදේශයේ. සතුන් ඇතුළු කිරීම තහනම් මේ ප්‍රදේශයට. ඒ වෙලාවේ තමයි සිද්ධ බලන්නේ පරිසරයට වෙන හානිය මාළුව මැරෙන එක මම දකිනවා. මාළුව මැරිලා. මෙච්චරයි මම දැක්කේ. එතනින් එහාට මම දෙයක් දැක්කේ නැහැ. එයින් පස්සේ මේ ගැන කල්පනා කරනකොට තමයි මම තේරෙන්නේ එක්තරා මේ පෘථිවිය ශ්‍රී ලංකාව ශාකවලින් පිරිච්ච රටක්. ජෛව විවිධත්වයේ උපරිම රටක් ලෝකේ තියෙන රටවල් වලින්. මට පේනවා එක්තරා භෝගයක් දෙකක් අනිත් සියලුම ජීවීන් යට කරගෙන ඔවුන් ආක්‍රමණය කරමින් භූමියේ පැතිරෙන බව. එක්ක තේ, එක්ක පොල්, එක්ක රබර්. මේකද බැවිලි කරුවා කියන්නේ. කලකිරෙන්නේ එතන. ස්වභාවික පරිසරයක් නමක් නම් කියා ගන්න බැරි තරම් ශාක්‍ය ප්‍රජාවක් ඉන්න තැනක ඔවුන්ව ඝාතනය කරලා කාටද ඕනේ ශාකයක් අපි එක තුල හිට ඕනවා. ඒ කලකිරීම තුලම මම එකෙන් අයින් වෙනවා. මම එකෙන් අයින් වෙලා හොයනවා මේ රටේ තිබුණු සැබෑ කුසිකර්මය කියන්නේ මොකක්ද කියලා. මිනිස්සුන් හිතෙන්ද ඇති මම පිස්සෙක් කියලා. එහෙම තමයි. පවතින ගමන් මාර්ගයට විරුද්ධව යන්න හදන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔහු පිස්සෙක්. නමුත් මම ඒ සියල්ල හදාරමින් යනකොට මේ රටේ ඉතිහාසය හදාරනකොට මට තේරෙනවා ලොකු වැරද්දක් අපිට සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද ඉතිහාසය හඳුනා ගන්න උත්සාහයේදී මම ඉතිහාසය ගැනම කලකිරෙනවා. මම මගේ ජාතිය පිළිබඳව ඉතිහාසයේ තියෙන සටහන කියවනවා. ඒක කියවන්නේ මහවංශයෙන්. මං එදා ඉඳලා මේකට විරුද්ධ වුණා. ලාට රටේ ඉන්න වගු රටේ ඉන්න රජ කෙනෙක්ගේ දුවක් ඉපදෙනකොටම නිමිතිකාරයෝ කියනවා ඇය සිංහයෙක් එක්ක සම්බන්ධ වෙනවා. රජපෞරට ලැජ්ජාවක් ඇය අතාරිනවා. නිදහසේ හැදෙනවා. පළවෙනි අවමානය. දෙවෙනි අවමානය තමයි අපිට කරපු. එයා රජමාලිගාවෙන් පැනලා යනවා රෑ වෙළඳාම යන වෙළඳොත් එක්කලා දෙවෙනි අවමානය. ඒ යන ගමන් ලාට රටේදී සිංහයෙක් හම්බෙනවා කැලෑවේදී. සේරම මිනිස්සු දුවනවා මෙයා සිංහයත් එක්ක ගල් ගුහාවට යනවා. ඊළඟ අවමානය. ඒ ගල් ගුහාවේදී සිංහයත් එක්ක ලගිනවා. අපි කියන්නේ ලගිනවා කියලානේ. ලගිනවා. ඒකෙන් හම්බෙනවා ළමයි දෙන්නේ ඊළඟ අවමානය. ඒ ළමයි දෙන්නගෙන් පිරිමි ළමයා තාත්තව මරනවා. පීතු ඝාතකය අපේ ඉතිහාසයේ මුල්මය ඊළඟ අවමානය. ඒ විතරක් නෙමෙයි ඔහු නංගිව කසාද බඳිනවා සහෝදරිව ඊළඟ අවමානය. ඒගොල්ලන්ගෙන් හම්බෙනවා ළමයෙක් විජය දාමරිකයෙක් රටෙන් පන්නනවා. ඔහු තමයි ලංකාවට එන්නේ. කවුද දාමරිකයෙක් ඊළඟ අවමානය. රටටත් එපා වෙච්චි. මේ දාමරිකයා මේ රටට ඇවිල්ලා මේ රටේ කාන්තාවක් රවට්ටනවා. කුවේනිව. ඊළඟ අවමානය අපි රැවටෙනවා. රැවටීම නිසා හැඟුම්බර වෙච්ච කුවේණි පාවලා දෙනවා රට. බලහත්කාරයෙන් මේ රාජ්‍යව ගන්නවා ඊළඟ අවමානය. ඒ දෙන්නට ළමයි දෙන්න හම්බෙනවා. ඒ ළමයි දෙන්න හම්බුනහම මේ කුවේණිව පන්නනවා. ළමයි දෙන්නත් කැලේට ගිහින් අයියයි නංගයි කසාද බඳිනවා. අද මේ අපි ඇවිල්ලා තියෙන එතනද මන් දන්නේ නැහැ. ඉස්සර අපේ අම්මලා තාත්තලා අපි වාගේ නෙමෙයි දැන් කසාද බඳින්නේ අයියයි නංගි. ඒතන්ට මේ වචනේ කරකුනේ මේ පුරුද්දින්ද මන් දන්නේ. අද අපි කියනවා මේ නෝනාට කියන්නේ නංගි. මහත්තයාට කියන්නේ අයියා. මේ තැනට ආවේ මේ තියෙන මේ ජරා වචනේ හින්දාද කියලා මන් දන්නේ. එවැනි අවමානයකට ලක් වෙච්චි මම සිංහලයක් වෙන්නේ කොහොමද මගේ හිතට ආවෙමයි. එහෙනම් මගේ ජාතිය සිංහල නෙමෙයි මම බය නැතුව කිව්වා.
ඊළඟට මම හොයනවා සිංහල නෙමෙයි නම් මං කවුද? ඉතිහාසය හදාරනවා. ඉතිහාසය තුලම බල අරගලයක් තමයි ඉතිහාසය ලියලා තියෙන්නේ. බල අරගලයක්. ඒ බල අරගලේ භයානකම තාත්තා පුතා මරනවා. පුතා තාත්තා මරනවා. නෝනා මහත්තයා මරනවා. අයියා මල්ලි මරනවා. දුටු ගැමුණු අපි හිතාගෙන හිටියට මහා රජ කෙනෙක් කියලා. එයා රජකම වෙනුවෙන් මල්ලි මරන්න හදනකොට දෙමටමල් විහාරේ හාමුදුරුවෝ නොහිටින්න තිස්සගෙනගේ කතා කරන දේ වෙනස් වෙන්න තිබ්බා. එවැනි ඉතිහාසයන් හදාරමින් යන මට කලකිරෙනවා මේ රාජවංශයන් ගැන. එහෙමනම් ඒගොල්ලන්ගේ එහාට ඉතිහාසයක් තිබුණේ නැද්ද? ඒ පිළිබඳව ජනප්‍රවාදී හදාරනකොට රජ කෙනෙක් ගැන කතා කරනවා මේ රටේ මිනිස්සු. ඒ මහා රාවණයන්. මහා රාවණයන් ගැන කතා කරනකොට කිසිම තැනක අල්ලන්න බෑ මේ මහා රාවණ පිළිබඳව. නමුත් නම් ගොඩාක් කියවෙනවා. තරු බලි එතකොට නහුත පනිත ආදි වශයෙන් රාවණල බර ගානක් කතා කරනවා. එන්න රාවණල හොයාගෙන මම ලෝකේ පුරාම යනවා. ලෝකයේම තැනම රාවණවරු ඉඳලා තියෙනවා. වැටහෙනවා මට. රාවණවරු කියන්නේ රාජකීය වංශයක්. ඒ කියන්නේ තනතුරු නාමය. අවසන් රාවණවලයා මැරෙන්නේ ශ්‍රී ලංකාවේදී. ඔහු මරා දානවා මොවුන්ගේ ජනප්‍රවාදී අනුව ඔහු මරා දානවා. ඔහුගේ නම රවුලු. ඔහු රවුලු රාවණ. මේ පිළිබඳව ඉතිහාසයේ මට ඔප්පු සාක්ෂි හම්බෙන්නේ ශ්‍රී සංග්‍රහයෙන්. රවුලා මැරි රම්රද. රම්රද රාම රජුව මරන්නේ රවුලා. අපි රාවණ ගැන කතා කරුවට ඒක කියන්නේ රවුලා මැරි රම්රද. තුන්ලොව තමා නතු කළ රවුලු සොයුරු විභීෂණ ගැන කියනකොට. විභීෂණ රවුලුගේ සොයුරා. එහෙමනම් මේ අවසන් රාවණවලයා තමයි ශ්‍රී ලංකාවේ රවුලු රාවණ. ඔහුගේ ප්‍රදේශය හොයනවා මං. ඔහු රජකම් කළේ කොහෙද? ඒ ප්‍රදේශයට මා යා යුතුයි. එහෙම කල්පනාවකට ආපු මම දෛවය විසින් මෙතෙන්ට අරන් එනවා. ඉපදෙන්නේ මම මායා රටේ. ඊට පස්සේ මම මේ පිහිට රටට එන්නේ කොහොමද? රුහුණු රටයි පිහිටි රටයි මායා රටයි එක්කහුව වෙන කටුගස්තොට පහු කරගෙන මම එනවා මේ වෙනකොට පිහිටි රටට. එහෙමනම් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මහා රාවණයන්ගේ රාජධානියට කියන එක මට වැටහෙනවා. මෙහෙ තමයි ඔහුගේ බල ප්‍රදේශය. එතන මෙහෙ තියෙන කතන්දර ඔක්කොම හොයපුවාම ඔහු ඉලක්ක කරලා තියෙනවා එක්තරා ගලක්. ඉලක්ක කරපු ගල ලග්ගලයි. ඉලක්ක ගල. මොකටද ඉලක්ක කරන්නේ? සූර්යාගේ මුදුන් වීම. මොකද රාවණවරු කියන්නේ සූර්ය වංශිකයෝ. ඔප්පු කරන්න ඇති තරම් සාක්ෂි වුන් සූර්ය වංශික බව. තමුන් නාන්සලා පහනක් පත්තු කරන ඕන උත්සවයකදී. පහන සංකේතවත් කරන සූර්යයා. ලොකු කතාවක්. ඔව්. දැන් මේ කතාව මම හරි ආසාවෙන් අහගෙන හිටියස. ඔබතුමා විශ්වාස කරනවා ඔබතුමා සූර්ය වංශිකයෙක් කියලා. පැහැදිලි. මම ඉර දිහා බලනකොට සූර්යයාට නමස්කාර කරන්න හිතනකොට සූර්යයා තේරුම් ගන්න උත්සාහ ගන්නකොට මම ඈතට ඇදිලා යනවා. ඔබතුමා හරි ආසාවෙන් සූර්ය ශක්තිය ගැන කතා කරනවා. ඔබතුමා මං හිතනවා උස්ම ගන්නවා හා සමානව සූර්ය ශක්තිය විඳිනවා. ඒක දකිනවා. සූර්ය ශක්තිය මොනවද කරන්න බැරි කියලා මං අහන්නේ. තාම හොයාගෙන ඉවර නෑ. හොයාගෙන ඉවර වුණා නම් මහා රාවණයන් විතරයි, රාවණවරු විතරයි. විද්‍යාඥයෝ සූර්යයා හඳුනා ගන්න උත්සාහ ගන්න ගැනීමේදී උන් දන්නවා මේක හයිඩ්‍රජන් හීලියම් වෙච්ච වායු ගෝලයක් බව, වායු බෝලයක් බව. හයිඩ්‍රජන් හීලියම් වෙනකොට සත්‍යයක් නිකුත් වෙන බව. ශක්තිය උන්ගේ මින් අණුව නැනෝමීටර වලින් බහිනවා. නැනෝමීටර බිඳුවේ ඉඳලා 1000 දක්වා වූ ශක්තිය කලාපේ මැනගෙන යනකොට උන්ට පේනවා මේ ශක්තියින් වෙනස් බව. ඒ වෙනස උන් තුම්පලකින් කඩනවා. නැනෝමීටර 390 මෙහා පැත්තේ බිඳුවේ ඉඳලා 390 මෙහා පැත්තේ තියෙන්නේ අතිශයින් සියුම් තරංග. ඔවුන්ගේ භාෂාවෙන් කිව්වොත් මයික්‍රෝවේව්ස්. දැන් සර් මේ අපි ඉන්නේ සීහෙල ගම්මානේ. පේන වටේටම තියෙන කැලේ. නමුත් සර් ඉන්න මේ මාලිගාව මහා ගල් පර්වතයක් ළඟ තියෙන්නේ. කිසිම ගහක් නැහැ. සර් මේක ඉන්න පුළුවන්ද? මම ඉන්නේ ගිනි කන්දක් උඩ. ඔක නිමිච්ච ගිනි කන්දක්.
ඔප්පු කරන්න සාක්කියතුව බෝල ගල් මේ පොළවේ යට තියෙන්නේ ලෝහදිය උණුසුම් වෙච්ච ලෝහ. ඒක නටනකොට යට දුර්වල තැන්වලින් පුපුරලා එළියට විසිනවා. අදත් එළියට එනවා ගිනි කඳු වැටියට මෙහෙ ජපානයේ. ශ්‍රී ලංකාවේ පාසන තත්ත්වය තදයි. ඒ නිසා උඩට එනකොට ඒක ගල් හැටියට මතුවෙන උඩට සීතල හින්දා. ගිනි නිසා ඇතිවෙච්ච පාසාන ආග්නේය පාසාන. ඒ පාසාන ආග්නේය පාසාන. සමහර තැන්වලදී බෝල හැටියට උඩට එනවා. අර ඉස්සරහ පේන ගල් සේරම මේ උඩට ආපු බෝල. එහෙම බෝල උඩට මතුවෙච්ච තුන් තැනක් මේ වත්තේ තියෙනවා. ඒ බෝල මුචි වෙච්ච එකක් උඩ තමයි මම ඉන්නේ. නමුත් ඔකට ගිහින් බලන්න. ඔක සාමාන්‍ය වායු සමීකරණ කරලා වගේ තියෙන්නේ. එහෙම නැත්නම් මම යකෙක් නෙවෙයි. හරි ලස්සනට මේ කතාව මුතුමාලයක මුතුවැට ගැලපෙනවා වගේ ගැලපෙන බව ඔබට තේරෙනවා. ඔබතුමා විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරනවද? ඔව්. විශ්ව සත්‍යයත් එක්ක ලේසියෙන් ගනුදෙනු කරන්න බෑ කාටවත්. එහෙම ගනුදෙනු කරනවා කියලා කියන අය තමන්ගේ නම ජනප්‍රිය කරගන්න යම් දේවල් කියන්න ගිහිල්ලා අමාරු වැටිච්ච දාස් මන් දන්නවා. විශ්ව සත්‍ය කියන්නේ සාංශාරිකව මිනිස් ආත්මයක් ලබාගෙන ඇවිල්ලා සාංශාරිකව ශක්තියින් එක්කව කරමින් මිය ඇදෙන මිනිසා ඔහුගේ ශක්තිය අභ්‍යවකාශය තුරු කරනවා. ඒ කියන්නේ මැරෙනකොට යන්නේ විඥාන ස්කන්ධය. ඒ විඥාන ස්කන්ධය කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි සහ විඥාන වලින් ඉන්න මිනිසාගේ විඥාන ස්කන්ධය ගැලවිලා යනකොට ඒ ගැලවිච්ච විඥාන ස්කන්ධය ගෝලාකාර වස්තුවක් බවට පත් වෙනවා. ඇයි ඒ? විශ්වයේ තියෙන සියල්ලම ගෝලාකාරයි. ඒතේ වෙන්නේ මේක භ්‍රමණය වෙමින් පවතින නිසා. භ්‍රමණය වෙන නිසා පෘථුවිය ගෝලාකාරයි, හඳද ගෝලාකාරයි. අපි වතුර ඩිංගක් උඩට විසිකරොත් වතුර බිඳුවද ගෝලාකාරයි. අපි බැලුම් අපි සබම් බෝලයක් උඩට පිපුවොත් ඒකත් ගෝලාකාරයි. එහෙමනම් අපේ මනසෙන් ගැලවෙන ඒ වායු ස්කන්ධයද ගෝලාකාරයි. ඒ හින්දා ඒක විඥාන මානයක්, විමානයක්. ඒ විමානයට රැඳෙන්න තැනක් ඕනේ. රැඳෙන්න තවත් මව් කුසක් හොයා ගන්නවා නම් ඔහු නැවතත් මිනිහෙක් හැටියට හෝ සතෙක් හැටියට එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවසරේ නැත්නම් ගන්ධබ්බේක හැටියට හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවසරෙත් නැත්නම් භූත ආත්මයක් හැටියට ඒක මනස සැරිසරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට සැහැල්ලුවෙන් සිටු අතහැරියානම් ඒ සැහැල්ලුවෙන් අතරපෙක ගිහිල්ලා එක්තරා දුරකදී ආසාව මතුවලා නවතින්න පුළුවන් සාකයක රුක් දෙවියෙක් වෙන්න පුළුවන්. එතන ඊටත් වැඩිය සැහැල්ලු නම් එතනින් උඩට ගියොත් නිර්මාණ සතිය තාතුර්මා රාජකීය තාවතින් සෙවෙන්න පුළුවන්. එතකොට ඒවා ගිහිලා රැඳිලා තියෙන්නේ. ඒ රැඳිච්ච ශක්තියින් ඔය ග්‍රහ ලෝකවල ශක්තියින්ට වැඩිය බලවත්. ඒ ශක්තියින් විටින් විට පොළොවට එනවා. ඒ තලවලින් නිදහස් වෙලා පොළොවට එනවා. ඇයි මේ පොළවේ ලොකු රාජකාරියක් කරන්න තියෙනවා. මේ පොළව මෙහෙම ග්‍රහ ලෝක මේ විශ්වයේ තියෙන බොහොම අතලොස්සයි. මෙහෙම හැදෙන්න බෑ. මීට අවුරුදු මිලියන 4500ට කලින් මහා පිපිරීමක් සිද්ධ වෙනවා මහා මේරු පර්වතය තුල. මහා මේරු පර්වතයෙන් කැලලක් විසි වෙනවා. මහා මේරු පර්වතය කියන්නේ දැනට විද්‍යාඥයෝ හඳුනගෙන තියෙන මහා වායු ස්කන්ධයක්. ඒ වායු ස්කන්ධයේ පිපිරීමකින් තමයි මේ වීසි වෙන්නේ මේ ටික. ඒ වීසි වෙනකොට මේට මිලියන 4500ට කලින් වීසි වෙනවා අඬු 6ක්. කරකේ අඬු 6ක්. එක අණ්ඩක තමයි තමුන්නාන්සලාගේ ওই සූර්යයා තියෙන්නේ. ඒ සූර්යයා වායු බෝලයක් එක්තරා මොහොතකදී එයා පටන් ගන්න සූර්යයක් වෙන්න හයිඩ්‍රජන් හීලියම් වෙන්න. ඔහු ග්‍රහණය කරනවා එහෙම කරගෙන තව වස්තුවක් ළඟ තියෙන වස්තුවක් ලෝකයක්. ඒ කියන්නේ බුද ග්‍රහණය වූ ලෝකය ග්‍රහ ලෝකය බුද වූ ග්‍රහණය කරනවා. එයින් පස්සේ ඔහු ග්‍රහණය කරන්නේ සිකුරු. ඔහු ඊට පස්සේ ඔහු ග්‍රහණය කරන්නේ පෘථුවිය. ඊට පස්සේ ග්‍රහණය කරන්නේ අඟහරු. මේ විදිහට ඔහු ග්‍රහයන් 9ක් ඔහු ග්‍රහණය කරලා සූර්ය සහිත ග්‍රහ මණ්ඩලය සෞරය ග්‍රහ මණ්ඩලයක් හදනවා. එවැනි සූර්ය බර ගානක් ඉන්නවා. හැබැයි ජීවය තියෙන ග්‍රහ ලෝකයක් හදන්න ඒ සූර්යයට පුළුවන් කමක් නැහැ. ඒකට විශාල ශක්තියක් ඕනේ. විශාල දෙයක් ඕනේ. මොකද්ද? විශාල සූර්යයක් නම් ඒ සූර්යයා නිමෙන්න ගොඩක් කල් යනවා. ග්‍රහ ලෝකයට මැරිලා. පුංචි සූර්යයක් නම් එයා නිමෙන්න ඉස්සලා ග්‍රහ ලෝක තව ශක්තිමත් ජීවය හැදෙන්න බෑ. එක සමාන සූර්ය දෙන්නෙක් එක ළඟ ඉන්නවනම් එකක් වටේ යන එක අනික් වටේ යනවා. සූර්ය හැදෙන්න බෑ. යුගල තාරකා.
එහෙනම් මධ්‍යස්ථ සූර්යයෙක් වෙනවා. තමුන්නාසලගේ සූර්යයා මධ්‍යස්ථ සූර්යයෙක්. ඇයි අහන්න නැත්තේ තමුන්නාසලගේ සූර්යයා කියන්නේ? මං ඊළඟට අහන්න හිටියේ. මගේ සූර්යයා නෙමෙයිද කියන්නේ නැහැ. මං එතනුත් එහා පැත්තේ. මං ඊළඟට අහන්න හිටියේ. ඇයි ඒක අපට විතරක් ලොක් කරන්නේ ඔබතුමාටත් ඒක මම ඒ සූර්යයා අභිභවා ගිහිල්ලා ඉවරයි. මනසින්. ලෝකේ තියෙන ලොකුම ශක්තිය මනස. මනසින් ඒ සූර්යයාත් අභිභවා ගිහිල්ලා මේ චක්‍රවාටේම හඳුනා ගන්න උත්සාහය දන්නේ මමත් මේ ස්ථානයත් විතරයි. ඔබතුමා මේ හරි අපූර්වට මේක විග්‍රහ කරන්නේ සූර්ය ශක්තිය ඒ වගේම විශ්ව ශක්තිය මේ සියලු දේවල් එක්කම ගනුදෙනු කරන යුග පුරුෂයෙක් මා දකින විදියට ඔබතුමන්ට රටේ අනාගතයේ ලෝකය මොනෝ වෙයිද අනාගතයේ විශ්වයෙන් ලැබෙන පණිවිඩත් එක්ක කියන්න පුළුවන්ද? මේ සියල්ල බාරව ඉන්න ග්‍රහ ලෝක ටික. ඒක මම ලියමින් යනවා. හැබැයි ඒක ජ්‍යොතිෂය නෙවෙයි. තමුන්නාසලා ඉපදෙනකොට මේ පෘථිවියට එනකොට තමුන්නාසලා එකතු කරලා විශ්වයේ තවත තිබ්බ ඒ අන්තර්ජාලයේ තිබ්බ ඒ ශක්තිය තමයි පල්ලයට එන්නේ. පැහැදිලි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කොහොමද මිනිහා ආවේ? මනෝමය හිතෙන් ආවේ. ගමන් කළේ අන්තරිකතාරී යහසේ ගමන් කරගෙන ආවේ. හැටි ස්වයං ප්‍රභා ආලෝකයක් විතරයි. මොනවද එච්චර කල් කෑවේ? ප්‍රීතිවක්ඛා පිනයි භක්ෂණය කළේ. එහෙනම් අන්තර්ජාතයේ හිටපු තමුන්නාසලා පින භක්ෂණය කරමින් හිටියේ. ඒක ආවේ මනෝමය හිතෙන් විතරයි ආවේ. ඇවිල්ලා මව කුසට ඇතුල් වෙන්නේ එහෙමයි. සර පුජි බාධාවක් කරනවා ජන සමාජයේ සුළු මතයක් තියෙනවා මානව ශිෂ්ටාචාරයේ ආරම්භය මේ පෘථුවියේ මුලින්ම හටගන්නේ ශ්‍රී ලංකා ද්වීපයේ කියලා. වෙන්න පුළුවන්. ඒකට විශේෂත්වයක් තියෙනවා. මේ වෙනකොට විද්‍යාඥයොත් හඳුනගෙන ඉවරයි ගුරුත්ව බලය අඩුම රට ලංකාව කියලා. එහෙනම් මනසින් විශ්වය හදාරන්න යන මිනිස්සු මේ බරෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ නිදහස් වෙලා යන්න පුළුවන් නම් මෙතන. එහෙමනම් ඒ පුණ්‍යවන්ත මිනිස්සු මෙහි පහළ වෙන්න ඕනේ. එනිසා ඔවුන් යම්කිසි මොහොතක පිරමීඩ ගත වෙලා මොකද පිරමීඩයක තමයි අන්තරික්ෂය ස්පර්ශ කරන්නේ. පිරමීඩය තුඩ. එනිසා පිරමීඩාකාරව වාඩි වෙලා ආහාරමිනිය ගොතාගෙන කොණ්ඩේ උඩට ගැට ගහගෙන පිරමීඩය සකස් කරගත්ත ඔහු උත්සාහ ගන්නවා නම් සිරුරෙන් ගැලවෙන්න. ඒ සඳහා ශක්තියින් ඔහු පුහුණු කරපු ශක්තියින් ඉහතාත්මවල ශක්තියින් ක්‍රියාත්මක කරන්න ඔහු සියල්ලෙන්ම අයුම් වෙනවා නම් නිවසින් ගමෙන් රටෙන් අන්තිමට ඔහු මනසෙන් සම්පූර්ණ අයුම් වෙලා මනස ගලවලා ඔහුට යවන්න පුළුවන් අභ්‍යවකාශයේ ඈතට. ඒ සඳහා අභ්‍යාස තමයි ගන්ටාරය. ගන්ටාර පාරක් ගාලා ගන්ටාරේ සියුම් නාදයේ දිගේ මෙතනින් ගැලවිලා මෙතන මෙලෝඩියක් මතක නෑ මට මම යන්නේ ගන්ටාර නාදයේ දිගේ ඈත. මට නවත්තන්න බැරි තරම් දුරට ඈත යන්න පුළුවන් විදිහට මනස සකස් කරන්න පුළුවන් නම් තේරෙයි අපි කොහොමද මේ සිරුරෙන් අපි ඈත් වෙන්නේ කියලා. ඒ වෙනකොට එන එවැනි දියුණු කරන මනසකට බොහෝ දේවල් මතක් වෙනවා පස්සේ. ඒ මතක් වෙන්නේ සංසාර පුරුද්දේ ඔහු එක්ක කරලා තිබිච්ච දේවල්. එඳ ගැටලුවක් තියෙනවා නම් මනසින් විශ්වයෙන් ඈත් වෙන්න ඕනේ. ඒකයි කිව්වේ තමුන්නාසලාගේ සූර්යයා පව කරලා ගිය ගමන් අනන්තය අප්‍රමාණයි. ඒ තමුන්නාසලාගේ සූර්යයා. කන්දක මහත්මයා දැන් ඔබතුමා රාවණ රජතුමා ගැන සඳහන් කරා සිදත් සංග්‍රහයේ මෙන්න මෙහෙම පරිචයක් තියෙනවා කියලා. මගේ ප්‍රශ්නය තමයි රාවණ රජතුමා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නැහැ කියලා අපේ රටේ උදවිය පාරම් බානවා. තවත් කෙනෙක් කියනවා මුහුද යට එතුමාගේ රාජධානිය තියෙනවා. තවත් කෙනෙක් කියනවා කන්දක තියෙනවා කියලා. තවත් කෙනෙක් කියනවා පොළොව යට තියෙනවා කියලා. ඇත්තටම ඔබතුමාට මේ විශ්වීය ශක්තියත් එක්ක ගනුදෙනු කරන ඔබතුමාට රාවණ රජතුමා පිළිබඳව සිදත් සංග්‍රහවට අමතරව මිහිපිට සාක්ෂි හම්බුලා තියෙනවා. ඔවුන් ඉතිහාසය හොයන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. රාවණගේ දේහය හොයමින් ගල්ගුවවස්ස රැංගව මිනිස්සු අතුරු දාන. පහුගිය දවස්වල හිටියන්නේ එහෙම මිනිස්සු ගොඩක් කොහේ මිනිස්සු දැන්. හෝටල් දාගෙන ඉන්න බව දන්නවා. සමහර මිනිස්සු දඬුමුණු හොයන්න ගියා. කොහේ මිනිස්සු? සැබෑ මාර්ගයට අවතීර්ණ වුණේ නැහැ. උන් අවුල් කළා. ඒ හුඟක් අය අද උම්මත්තකෝ වගේ හැසිරෙනවා. නැත්තම් ඉස්සබ් දෙලා නිකන් ඉන්නවා. රාවණයන් ගැන හොයන්න පුළුවන් ද ඉතිහාසය ගැන ඉතිහාසයේ සටහන් උන් ගල් එල්ලිපි වෙනවා. උන් දන්නේ මේ ඉතිහාසයේ කීසරයක් නැති වෙලා ගියාද කියලා. මේක Hindu දහමෙන් ගත්තත් Hindu දහමේ අවස්ථා 4ක් මේ පෘථිවිය ආපු හැට කතා කරනවා.
ඒ කියන්නේ මිලියන 4500ට කලින් ඉඳලා තමයි ඔය අපි මිලියන 4500 මේ ගණන් හදන්නේ. ඊට කලින් මේ පෘථිවිය නැති වෙලා නැවත පෘථිවිය සකස් වෙනවා. ඒ කාලේ කවුරුත් ගමන් කළේ නැහැ. අපි යුගයක් ගත්තොත්. අපි පළවෙනි යුගය කෘත යුගය. අවුරුදු 50000ක් වයස හින්දු මිනිස්සු කියන විදිහට. භවක් දුකක් මොකවත් නැහැ. බොහොම වාසනාවන්ත මිනිස්සු. වාසනාවන්ත මිනිස්සු. එතකොට ගුණයක් තිබ්බනම් කෘත ගුණයක්. කෘත කාලේ තිබිච්ච ගුණ කෘත ගුණ. අද හොයන්න බෑ කෘත ගුණ කියන ඒවා. එයින් පස්සේ ඒක ඉවර වෙනකොට එන්නේ තේත්‍රා යුගය. ඒතා යුගයේ පරමාවස අවුරුදු 10000යි. එතෙන්දී මිනිහා වෙනස් වෙනවා. තණ්හා වාසාව එනවා. ලෙඩ දුක් ගොඩක් එනවා මේ වෙලාවේදී. ලෙඩ දුක් හැදෙනවා. ආයුර්වේදයේ බිහි වෙන්නේ ওই හරියේදී. එයින් පස්සේ එන්නේ ද්විපර යුගය. ගැටලු ගොඩයි. මිනිසු තරගයක්. මේකේ ගැටලු ගොඩක් ද්විපර යුගය. විනාශ වෙනවා. යුගාන්තයේදී ඒක විනාශ වෙනවා ටික ටික. ටිකක් ඉතුරු කරලා. ඊට පස්සේ එන්නේ කලි යුගය. කලි යුගයේ වයස අවුරුදු පරමාවස අවුරුදු 100යි. දැන් හිතන්න පුළුවන් ඕනම එනකොට සිද්ධාර්ථ ඉපදෙන කාලේ පරමාවස අවුරුදු 120යි. කලි යුගයේ අවුරුදු 100යි. එහෙනම් මේ 120ත් 100ත් කියන්නේ කලි යුගයේ ආරම්භයේදී තමයි සිද්ධාර්ථ ඉපදෙන්නේ. මුල කොටසේ. අපි රාවණයන් ගැන හොයන ওই කාලය ඇස්සේ. රාවණයන් හිටපු කාලයක් හොයාගන්න පුළුවන් වේද? එහෙමනම් කොච්චර ඈත තිබුණු ඉතිහාසයක්. මේ පෘථිවිය අංශක 23ක් ඇලවෙලා තියෙනවා. ඒ ඇලයට යටත් වෙච්ච අපි වැඩ කරන්නේ ඒ ඇලයට යටත් වෙලා. අපි පහසුවෙන් සිටින් කිව්වම කකුල් දෙක අංශක 23ක් ඈත් කරනවා. සීරුවෙන් සිටින් කිව්වම කකුල් දෙක පාදයන් දෙක 23ක් කෝණයක තියාගන්නවා. අපි ගහකට කොටන්න ගියාම අංශක 23ක් ඇලයට කොටන්නේ. අපි තුවක්කුව උස්සන්නේ අංශක 23ට. අපිට ඇලවෙන්න පුළුවන් අංශක 23ට ඊට පස්සේ වැටෙනවා. අංශක 23ට ඇලවෙලා වැටෙන්නේ නැතුව නවතින්න නම් අපි කැරකෙන්න ඕනේ. එහෙනම් තෙල්මේ නැටුවා පෘථිවිය ඇලවුණු බව ඔප්පු කරන්න ඇලවුණාට වැටෙන්නේ නැති වෙන්න භ්‍රමණයක වෙමින් ගමන් කරනවා. නැත්නම් වැටෙනවා යා. මෙන්න මේ 23 ඇලය මතයි අපි සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා තමයි අපිට කාලගුණේ වෙනසක් ඇති වෙන්නේ. සූර්යාගේ උතුරු දකුණ එල්ලවීම. මේ සියල්ල හදාරලා අපි කතා කරන්නේ. අවුරුදු අපි අංශක 23ක් ඇලවෙලා. හැබැයි අවුරුදු 72කට සැරයක් අංශකයක් අදිනවා මේ පෘථිවිය අනිත් පැත්තට. පෘථිවිය ගමන. ඒ චන්ද්‍රයා. එතකොට අවුරුදු 72 වැඩ කරපුවම 360න් අවුරුදු 25920ක් කදී අපේ පෘථිවිය එක්තරා කෙලින් සිදුවීමක් සිදු වෙනවා. ඒක උපයුගයක්. අර මං කියාපු යුගවල උපයුගයක්. යුග හතරේ උපයුගයක්. එවැනි යුග 12ක් ගියාට පස්සේ තමයි යුගයක් ඉවර වෙන්නේ. හිතා ගන්න පුළුවන් මේ කාලය. මේ ගණන් හදන්න මේට වැඩි තව ඈතට යන්න වෙයි. ඒක බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා එක්තරා මොහොතකදී පෘථිවිය හරි කෙලින් හිට ගන්නවා. එදාට සූර්යයා ගමන් කරන්නේ තමුන්නාන්සලාගේ රට උඩින්. ලංකාව උඩින්. එන්න තමයි එදාට ඒකයි මම කියන්නේ ලංකාව පෘථිවිය හරි මැද තියෙන්නේ කියලා. එදාට උඩහා තියෙන අයිස් තට්ටුව පල්ලෙහාට එනවා. පල්ලෙහා තියෙන අයිස් තට්ටුව උඩට එනවා. සූර්යයා අපේ තමුන්නාන්සලාගේ රට උඩින් කරකුණාට සූර්යාලෝකේ පොළොවට එන්න බෑයි. අර සුදු පාන හිම වලින් පරාවර්තනය කරනවා. සූර්යාලෝකේ පෘථිවියට එන්නේ නැහැ. පෘථිවිය තනිකරම අයිස් බෝලයක්. අයිස් හිමක් බෝලයක්. අයිස් යුගයක්. අවුරුදු ලක්ෂයකට සැරයක් අයිස් බෝලයක් හදනවා. මෙවැනි භූවිද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් තැනක තමුන්නාන්සලාට ඉතිහාසය හොයන්න පුළුවන්ද? ඔය මුල ඉතිහාසය ලියාපුවයි සාක්ෂි. ඒවට යට වුණේ නැද්ද මේ ජීවිත? ඒ කියන්නේ සාක්ෂි වල වැඩක් නැහැ. සාක්ෂි වල වැඩක් නැහැ. නමුත් රාවණවරු කියන්නේ සූර්යාගේ ශක්තියින් මනාව තේරුම් ගත්ත ඒ ශක්තියින් 10ම ක්‍රියාත්මක කරපු දස විද්‍යාවක් හදාපු දස විද්‍යාවට අධිපති පුජ්‍යලයෝ. ඔවුන්ගේ ඒ විද්‍යාවන් ටික හදාන්න එකයි කරන්න තියෙන්නේ. මම කරන්නේ ඔවුන්ගේ විද්‍යාවල් හදාන්න එක. මගේ ගහකට උසේ යන්න බෑ. ගෙඩි හදන්න ඕනේ බීම. ඔවුන්ගේ විද්‍යාව. මට වැඩි කාලයක් තියෙන්න බෑ මේ ශාක. පුළුවන් ඉක්මනේ මල් පිපෙන්න ඕනේ. මම මෙහාට ඇවිල්ලා අවුරුද්දක් නෑ තව. මම ආවේ මෙහාට අගෝස්තු මාසේ 1 වෙනිදා. ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 1 වෙනිදා මම ඉපදුනාට පස්සේ සූර්යයා තමන්ගේ රාශියට එන අගෝස්තු 1 වෙනිදා තමන්ගේ දිනේටම ආවා.
සූර්යාගේ දිනය ඉරිදා. ගිය අවුරුද්දේ ඉරිදා අගෝස්තු පළවෙනිදා ඉරිදා. හරියට ඒ දිනේටමයි සූර්යයා එතෙන්ට ආවේ. තමන්ගේ රාශිය සිංහ රාශිය. එන්න සූර්යාගේ හෝරාව රවි හෝරාව. මං උදේ පාන්දර මෙතන ඇවිල්ලා පාන පත්තු කෙරුවා. බල පිහිටුවේ එහෙමයි. ඔබතුමා විශ්වයේ නිමවුම් කරුවාද? මන් දන්නේ නැහැ. මට පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය කියන්නේ මං ආත්ම තුනකට පෘථිවියට ඇවිල්ලා තියෙන බව නම් දන්නවා. මිනිස් ආත්ම තුනකට. මං තදින් විශ්වාස කරනවා මේක. තමුනාස්ලා විශ්වාස නොකලත්. මතක තියාගන්න නාඩි කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයි. නාඩි කියන්නේ මහා ඍෂිවරු විසින් අනාගතයේ බිහි වෙන චරිත පිළිබඳව තිබූ සටහන්. වාසනාවක් තියෙනවා නම් ඒ ඍෂිවරුන් දකින්න තමුන්නාන්සලාගේ නාඩි වාක්‍ය තමුන්නාන්සලාට කියව ගන්න පුළුවන්. එසේ කියූ නාඩි වාක්‍යයේද ඔප්පු කරනවා මං ආත්ම තුනකට ආව බව. පහුණු ආත්මේ ගිය ආත්මේ මම එලියස් බණ්ඩා. කතරගම ඉපදිච්ච. ඒකෙන් සමුගන්නවා මීට අවුරුදු 70කට කලින්. එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. දන්නේ නැති. හෙව්වොත් හොයන්න පුළුවන්. හෙව්වේ නැහැ. හොයලා සම්බන්ධකම් ඇති කරගන්න. සීළු සම්බන්ධකම් අතරින් මම තවත් සම්බන්ධකම් හොයා ගති කරගන්න ඕනේ. මේ ආත්මේ සම්බන්ධ කරනුත් ඈත් වෙමින් ඉන්න මම ගිය ආත්මේ සම්බන්ධකම් ගොඩනගා ගන්න. එතකොට එළියත් බන්න මේ ආත්මේ තිලක්කම් දෙකම වෙනකොට. ඔහුගේ කාර්යය ඔහු වටහාගෙන ඉන්න මගේ කාර්යය වටහාගෙන. මේ පෘථිවියට මා කරන්න ඔහු පණිවිඩය දෙන්න. ඒ පණිවිඩය වෙනුවෙන් ශක්තිය එකල්ලා පණිවිඩය දෙන්න එනවා මම. ඒකෙදි මට දඬුවම් තියෙනවා. ඒ දඬුවම පැහැදිලිව ඒ දඬුවම් ටික මම කියලා තිබ්බා. ඒ වෙලාවටම සිද්ධ වුණා. තව එක දඬුවමක් තව අවුරුදු 4ක් යන ඉස්සලා තියෙනවා. හෘදයාබාධයක් හැදුණා මැරෙන්නේ නැහැ. නමුත් ඒකෙන් මැරෙන්නේ නැහැ. මම මැරෙන්නේ 2040 අගෝස්තු 15යි සැප්තැම්බර් 15යි අතර. ඉරිදා දවසක පාන්දර මැරුණා. ඉතින් යට යන්න බෑ. අවශ්‍යත් නැහැ. එයින් පස්සේ මං ගිහිල්ලා තවත් මිනිස් ආත්මක ඉපදුණා කෑගල්ලේ. නිසා එතන මගේ මිනිස් ආත්ම අවසන්. නැවතත් මං හිටපු තැනට යන්න ඕන. මොනවද මේ සංසාරේ මේව බදාගෙන මම? ගමන දන්නවනම්. මේව ගෙනියන්න බැයි නම්. මං ආපු පණිවිඩය මං කරලා යන්න ඕන. කවුරු වෙනුවෙන් ඒ පණිවිඩයට මම මේව කැඳවුවද කියලා මං දන්නේ නැහැ. මං දන්නවා මේක මහා රාවණයන්ගේ රට. මහසෙන් රජුගේ අඩවිය. මේ මහසෙන් රජුගේ දේවාලය ඉස්සරහින් තියෙන්නේ. මහසෙන් රජුගේ පයින් ඇවිදපු පාර මේක. මේ වේල්ල හදන්න. ඒ යනකොට උතන එහා පැත්තේ දේවාලය තියෙනවා. දේවාලය ගාවෙන් ගිමන් මේ නිවාගත තැන. එතෙන්දී මිනිස්සු කිරිබත් හදලා දෙනවා. එහෙනම් කිරිබත් කුඹරගේ කට්ටිය තමයි කපු මහතුරු. ඒ කිරිබත් කුඹර උතන තවම තියෙනවා. ඒ ටික මම දන්නවා. පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි පැය 24ක් මේ කතා අහගෙන ඉන්න පුළුවන්. අතරම එතරම් පරිණත පරිචයක් තියෙනවා තිලක් කන්දගම මහත්මයාට. කන්දගම මහත්මයා ඔබතුමා කියනවා සීගිරිය ඇතුලේ මාලිගාවක් තියෙනවා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. අපි බොහෝ දේවල් හිත අස්සේ මේ රහස් සංගවා ගත්ත අය. සිතුවිලි කියන්නේ විශ්වෙන් එන දැනුම. එම් හිතෙනවා නම් යම් කිසි පුරුෂයෙකුට ඒක අභියෝගයෙන් ලක් කරන්න එපා. ඒක එහෙම වෙන්න පුළුවන්. හරියටම අපේ එතන මේ ඉසුරුමුණිය ගාව තියෙන තාරකාදරටෝ කියව ගන්න බැරි මිනිස්සු අනම්මනම් කියනවා. හරියට සමහර අය අර ගොළුෝ කසාය බිව්වා වගේ මුනිවත රකින්නවා. ඒක කියව ගන්න උත්සාහ ගන්න අයවත් මම දකින්නේ අද සමාජය තුල. එවැනි විශාල රහස් පොළවන මේ රැඟවිලා අපි කොහොමද මේ ඒකට අභියෝග කරන්නේ? සීගිරිය ත්‍රිමාන පින්තූරයක් මං ගාව තියෙනවා. ත්‍රිමාන පින්තූරයක්. මවිතයටපත් වෙන්න මං එහි හැඩතල දැක්කහම. සර් මේ මාලිගාව කාගේද කියලා අහන එක සමහර විට මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් මං අහනවා. කමන්නේ. ජනප්‍රවාදයේ තියෙන කතාවෙම කිව්වොත් ඒක ආලක මන්දාව කුවේට හදාපු ආලක මන්දාව. ඔහුගෙන් මහා රාවණයන් ඒක පැහැරගත්තා කියලා තමයි කියන්න තියෙන්නේ. දුරාගත්තා කියලා. ඒකට විරුද්ධ වෙන්න අපේ ජනප්‍රවාදයේ විශ්වාස කරනවා නම් අපිට පුළුවන් කමක් නැහැ. එවැනි රාවණ කෙනෙකුට ඉන්න සුදුසු කිසි තැනක් ලංකාවේ මම දකින්නේ නැහැ. එතන යනකොට. එතකොට සර්ගේ මතය? මගේ මතය රාවණයන් ඉලක්ක ගල කලේ ලග්ගල. ඔහු ලග්ගල හිටියම නැති බව. ඉලක්ක ගල කියන්නේ සූර්ය වංශිකයෝ සූර්යයා තමයි තමන්ගේ රටට මුදුන් වෙන දවස් තමයි ඔවුන්ගේ අවුරුද්ද හැටියට ගණන් ගන්න. මොකද
සූර්ය වංශික ඕනෙම අධිරාජ්‍යයක් සූර්යයා තමන්ගේ රටට ගන්නවා. ජපානයේ කියන ජපාන් අධිරාජ්‍යෝ පායන ඉර ඔවුන්ගේ කොඩියට ගන්නවා. ඔවුන් අධිරාජ්‍ය කියලා. එංගලන්තයේ අධිරාජ්‍ය ග්‍රීනිච් වලට ගන්නවා සූර්යයා. එතනින් තමයි වෙලාවත් පටන් ගන්න. දැන් සර් කීප කතාවත් එක්ක මට කියනවා මෙතරම් කාල පරිච්ඡයක් තියෙනවා අපිට ඉතිහාසයේ තරම් දුරට යන්නේ නැතුව අපි කොහොමද මේ සාක්ෂි හොයන්නේ කියලා. ඇත්තටම සර් ලංකාවේ වර්තමානයේ බිහිවන සමහර කතාංගයන් වලින් මේ අපේ විශිෂ්ට වූ ඉතිහාසය වලල්ලා පොඩි කරලා තරලා දානවා නේද? දැන් සර් ආලකමන්දාව කුවේර ගැන සඳහන් කරා වර්තමානයේ මේ නාට්‍යක දිනුනා මේක මේ ඉන්දියානු සම්භවයක් තියෙනවා කියලා. ඇත්තටම සර් මේවා බලාගෙන සර්ලා ඇයි සද්ද නොකර ඉන්නේ? අපි සද්ද නැතුව ඉන්නේ නැහැ. කතා කරන වෙලාව නෙමෙයි. කතා කරන වෙලාව තව හුඟක් ඉස්සරහා තියෙන 2031 කට එයා පැත්තේ කතා කරන්න ඕනේ. දැන් කතා කළොත් තේරෙන්නේ නැහැ. ඒක වැරදි නේ සර් මේක. වැරදි නමුත් තේරෙන්නේ නැත්නම් මොකද කරන්නේ? සාර අසංක කල්පලක්ෂයක් පෙරම් පුරලා සංසාර අභ්‍යාස සියල්ල කරමින් එක්තරා දිනයක සිද්ධාර්ථ තාපසයා මුළු විශ්ව ශක්තියින් විශ්වයේ තියෙන සියලු ශක්තියින් එකව කරනවා පිරමීඩගත වෙලා බෝධියක් ගාව. හොඳට මතක තියාගන්න. ඔහු සංසාර පුරුද්දෙන් කරපු ඒ විශ්ව ශක්තියින් ඔහුගේ ඇඟට ගන්න පුළුවන් තිබුණා. දස බිම්බර මාරසේනා පරද්දන්න පුළුවන් තරම් ශක්තියක්. හැබැයි ඔහුට බුදු වෙන්න බෑ. ඒ ශක්තිය සූර්යාගේ ශක්තිය ගත්තේ වෙලාවේ. පිරමීඩගත වෙලා. ඔව්. හැබැයි බුදු වෙන්න නම් සූර්යාගේ ආලෝකය චන්ද්‍රයා හරහා පරාවර්තන වෙන අවස්ථාව හොයා ගන්න ඕනේ. එතනයි වෙනස තියෙන්නේ. එතකොට සූර්යාගේ ආලෝකය චන්ද්‍රයා හරහා පරාවර්තන වෙලා චන්ද්‍රයාගේ ආලෝකය හොඳින් උරා ගන්න බෝධිසාකය ඒ මොහොතේ තමන්ගේ ඕරාව වැඩි කරනවා. සිද්ධාර්ථ ඔහුගේ ඕරා එක වැඩි කරනවා. මේ දෙක එකතු වෙච්ච ගමන් සියලු සම්බන්ධයි සම්මා සම්බුද්ධ. මේක සිද්ධ වෙන්නේ බ්‍රහ්ම මූර්තියේ පාන්දර 3:58ට. එදාට හරියට 15 වෙනි වක ඒ මොහොතේ සම්බන්ධ වෙන්න සම්පූර්ණ වෙන්න ඕනේ 3:58ට. එහෙම දිනයක් අනාගතේ ගණන් හදාගන්න පුළුවන් නම් අන්න එදා තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ. සර් එක තැනක් කියනවා ආලකමන්දාව ගැන. කෙටි උත්තරයක් කියන්න. ආලකමන්දාව දිනයක ඇරෙයිද? මේ ගැන මම යමක් නොකිය ඉන්නවනම් හොඳයි කියලා හිතන්නේ. මුළු ඉතිහාසයක් වෙනස් කරලා බොහෝ විද්‍යාඥයන් අපහසුතාවටපත් කරන්න මට උවමනාවක් නැහැ. යම් කිසි දවසක ඒ මහා බලවත්තු නැවතත් මේකේ බලය පිහිටෙව්වොත් එදාට ඔය හැංගිලා තියෙන ගොඩාක් දේවල් එළියට එයි. හංගලා තියෙන ඒවා. ආධ්‍යාත්මික නායකයෙක් විදියට දේශෙන් කරලියට එනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. දියසෙන් කියන්නේ චරිතයක්. ඒ චරිතය කාට ආවේශ වෙනවද කියලා මම දන්නේ නැහැ. කන්දේගම කියන්නේ චරිතයක්. සිරුරා මේකට කවුරු ආවේශ වෙනවද කියලා මම දන්නේ නැහැ. මේ ගිනි කන්ද උඩ මම මේක හදනකොට බාසුන් නැහැලා මං හිතන හිතේ යටින් ඒගොල්ලෝ මට කියනවා මම පිස්සෙද්ද කියලා හිතුවා. මේක උඩ මේක හදන්න බෑ. හදලා ඉවරනකොට උන්ට හිතා ගන්නවත් බෑ මේක හැදුවේ කොහොමද කියලා. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් නෙවෙයි. නමුත් මේක උඩ පොකුණා. ආල් ඉන්දියා. සියලුම දේවල් ඇතුලේ මේක උඩ මම නිර්මාණය කළා. ඒ ආවේශ වීම. කවුද? මය ඍෂිවරයාද මන් දන්නේ නැහැ. ආවේශ වීම. දේශෙන් පහළ වෙන ගියක් කියන්නේ. එන්න දේශෙන් පහළ වෙන්නේ තේමමයි. ගියක් කියන්න බෑ. ඔව් මේ පිළිය කියන්න පුළුවන් මේ දේශපාලනය. මේ දේශපාලනය මේ කලියුගයේ ASCII යන මේ කලබගෑනිය. හරිද? මේක කියන අලකලංචිය. දේශපාලන අලකලංචිය. වෙන වචනයක් නෑ පාවිච්චි කරන්න. අපිට දේශපාලනේ හඳුනා ගන්න බැරුව මේ ඉන්නේ. අලකලංචිය. කවුරු විශ්වාස කරනවද කියලා හිතා ගන්න බැරුව මේ ඉන්නේ. දවල්ට කලිසම් ඇඳලා නැත්තම් ජාතික ඇඳුම ඇඳලා රැට කොට කලිසම් ඇඳගෙන වැඩ කරන දේශපාලඥයෝ නම් ඉන්නේ. අපි කොහොමද මේ හඳුනාගන්නේ? එවෙන්නේ තැනක කවදා හෝ දවසක තාරුණ්‍යයට මේ රට එපා වෙනවා. එපා වෙනකොට උන් ආයුධ අතර ගන්නවා. දෙපාරක් ආයුධ අතර ගත්තා. එකක් 971 ඊට පස්සේ 80 ගණන් වල. ඊට පස්සේ ද්‍රවිඩ තරුණය. මෙවැනි තැන්වලදී මේ බලයට ගිහිල්ලා හැප්පෙන්න ඕනේ නැහැ කියන එක තේරෙන්නේ හැඟුම් මරන මේ බුද්ධිමත් තරුණයෝ බිහි වෙන දවසට. බුද්ධිමත් තරුණයෝ බිහි වෙමින් ඉන්නවා දැන්. ඇස්පනා පිටම. ඔවුන් දිව්‍ය තලවලින් එන බව මම දන්නවා. මේකයි මම වටහා ගන්න උත්සාහ ගන්නේ. ලෝකේ හැම තැනම මාත් එක්කලා ඒ දෙමෝපියෝ මාත් එක්ක කතා කරනවා. සර් අපේ ළමයා අපිත් එක්ක කතා කරන්නේ.
අපි ළඟට යනකොට පැනලා දුවනවා. කන්නේ නැහැ හරියට. එයා කතා කරන වෙන භාෂාවක්. භාෂා දෙක තුනක් කතා කරනවා. ඉස්කෝලේ ගියෙත් නැහැ. මොකද්ද මේ වෙනස වෙන්නේ? ඔවුන්ගේ ජන්මපත්‍රය මං ගෙන්න ගන්නවා. එහෙම ජන්මපත්‍රයක් මම අරාබි එකක් ගෙන්න ගත්තා. ළමයා සිංහ. හැබැයි පුදුමයි මේගොල්ලෝ සිංහල අය. එක්කෙනෙක් අර එක්කෙනෙක් නම් රුසියාවේ. රුසියානු ජාතිකයෙක්. අනික කට්ටිය ඔක්කොම ලාංකිකයෝ. ඒ ගෙන්න ගත්ත ජන්මපත්‍රය මං ගාව තියෙනවා. මං එයාගේ ලග්නේ බලනවා. කටක ලග්නේ. නැකත බලනවා විසා නැකත. ඒකම මම බැලුවේ චන්ද්‍රයා කොහෙද ඉන්නේ? සූර්යයා කොහෙද? ඇයි බුදුහාමුදුරන්ගේ කේන්දරෙම එන්නේ? වෙනසක් තියෙනවා. නැත්තම් එයා බුදු වෙන්න ඕනේ. ඒ තරම් එයා බුද්ධිමත්. ඒ ළමයා. මේ ළමයි මං කිව්වට තලයේ අතහැරලා නැහැ තව. ඒ අන්තරේ ඉන්නේ. අපි මේ නයිවල කෙනෙක් ගැන කතා කරනවා. මගේ යාළුවෙක් ඉන්නවා අධිකාරී කියලා මහත්තයෙක්. එයාගේ ගයක් කුලියට අරගෙන ඉන්නවා ළමයෙක්. ඒ ළමයා භාෂාවල් කීපයක් කතා කරනවා. කොහොමද මේවා වෙන්නේ? මෙන්න මේ තරුණයෝ ටික පොළවට එවන්නේ මේ මහා විනාශය නවත්තන්න. මේ මහා ඕක ASCII දියසේන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක ASCII දියසේන කෙනෙක් ඉන්නවා කියලා තිලක්කන්දගම මහත්මයා කියනකොට ජන සමාජයේ ඔහු කරන කියන දේ පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න අපේ ආදරණීය හිතවතුන් කියනවා අනාගතේ දියසේන මෙතුමා කියලා. ඔබතුමාටත් ඇහිලා තියෝක. මට ඇහිලා විතරක් නෙවෙයි මටත් එවනවා පණිවිඩ අර එවන් මනේ යමක් දෙයක් කිව්වම පණිවිඩයක් එවනවා මේ ඔය අර ටෙලිෆෝන් එක හරහා මොකද්ද වචනයක් තියෙනවා මට තේරෙන්නේ නැති. ඔව් WhatsApp එක හරහා. එතකොට එහෙම එනකොට ඒව එහෙම තියෙනවා. නමුත් ඒ ප්‍රාර්ථනය මොකද මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනකොට මම ඔවුන් හිතනවා අනේ මෙතුමා දියසෙන් වුණා නම් කියලා. එහෙම හිතෙන්නේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටිනකොට. හැබැයි මම දියසෙන් නෙවෙයි. මම කිසිම දවසක රාජ්‍යයක් බාරගන්නේ නැහැ. පාර්ලිමේන්තුවරවත් යන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා മന്ത്രിවරයෙක් වෙන්න තිබුණු අවස්ථාවල් කීයක්ද මම අතහැරියා. හෙට මම ඡන්දෙ ඉල්ලුවත් කොහේ හරි දිස්ත්‍රික්කයකින් අනිවාර්යෙන්ම මට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මම උස්සලා ගිහින් තියෙන බව දන්නවා. කිසිම දවසක මෙවැනි සමාජයක මම පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. ඡන්දය දෙන මිනිස්සු හැඟුම්බරයි. ඔවුන් බුද්ධිමත් නැහැ. බුද්ධිමත් මිනිස්සු ඡන්දය දෙනවා නම් කවදා හරි අන්න එවැනි තැනක මම ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔවුන්ට සේවය කරලා ඇති. හැඟුම්බර ඡන්දයකින් කිසිම තැනක මම ඒ වැඩේ කරන්න යන්නේ නැහැ. ඔවුන් හැඟුම්බරයි. ඔබට උත්තරයක් ලැබුණා කියලා මම දන්නවා. වැඩසටහන අවසන් කරන්න හිතෙන්නේ නැහැ. නමුත් ඕනම දෙයක කාලයක් තියෙනවා. අපි මේ ඉන්නේ සීහෙල ගොවිපොළේ. මට මේ ගොවිපොළේ අද රාත්‍රියේ නවතින්න පුළුවන් නම් මගේ මිතුරන් සමග මා එළි වෙනකන් මේ ගොවිපොළේ ඇවිදිනවා. මට ඇත්තටම අදහා ගන්න බෑ මේ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. හිතා ගන්න බෑ. මෙතුමාගේ මාතලේ ගොවිපොළට මම ගියා. නමුත් ඊට වැඩිය හාත්පසින්ම වෙනස් මේ තැන. කන්දක මහත්තයා වර්තමානයේ කියවෙනවා කාබනික පොහොර ගැන, රසායනික පොහොර ගැන කියවෙනවා. ඇත්තටම ඔබේ මේ ගොවිපොළේ කාබනික පොහොර වලින් විතරද මේ සියලුම දේවල් සිදු කරන්නේ නැත්නම් රසායනික පොහොරත් අවශ්‍යයිද? මගේ කියවීම හරි වෙනස්. මම කිව්වා මම මාක්ස්වාදී දේශපාලනයට බර වෙච්ච මිනිහෙක් ආචාර්ය එන්න පෙරලා නිසා. ඉතින් මම දැනගත්ත අධිරාජ්‍යවාදීකේ උපක්‍රම ටික සේරම. එනයි අධිරාජ්‍යවාදීන් තවදුරටත් යුද්ධ කළ රටවල් අල්ලන්නේ නැහැ. ඔවුන් රටවල් අල්ලන්නේ උපක්‍රමශීලීව. ඒ සඳහා උන් බැංකුවක් හදා ගන්නවා ලෝක බැංකුව. ණයට දෙනවා දුප්පත් රටවල් වලට. කොන්දේසි සහිතව යටත් කරගන්නවා. ඒ රටේ පත් වෙන රජයක් තිබ්බොත් ඒ මහ බැංකුවේ ලෝක බැංකුවේ පදයට නටන රජයක් විය යුතුයි. එතේ නටන්නේ නැතිනම් ඊළඟ මැතිවරණයෙන් ඔවුන් ගෙදර යවන්නත් ලෝක බැංකුව තමන්ගේ මුදල් පාවිච්චි කරන බව මාක්ස්වාදී කෙනෙක් මම දැනගෙන හිටියා. එසේ නැතුව මැතිවරණයක් නැති රටවල් තිබුණොත් ඔවුන්ට ඒක කරන්න බෑ. ඒක කිරීමට ඒ රට තුල ඒ කියන්නේ රාජාණ්ඩු. ඒ රට තුල ඉන්න ජනතාව තුල කැරල්ලක් ඇති කරලා ඒක අරාජික කරලා රාජ්‍ය ናයකයන් මරණ එක ඔවුන්ගේ වැඩක්. සදාම් හුසේන් මැරුවා. ඒ ආකාරයෙන්ම. කර්නල් ගඩාෆි මැරුවා. ඒ ආකාරයෙන්. එහෙනම් ඒක දන්න බොහෝ දේශපාලඥයෝ නියඳයි. එහෙම නිහඬව වෙච්ච නැති එක්කෙනෙක් තමයි හියුගෝ චාවෙල්ස්. ෆිදෙල් කාස්ට්‍රෝ එවැනි අය. ඒ එහෙම නැතුව මොන జగතෙක් වුණත් මොකද ඊළඟ කාර්තුවට මිනිස්සුන්ට කණ්ඩ දෙන්න සල්ලි ලෝක බැංකුව දුන්නේ නැත්නම් ඊළඟ කාර්තුවට මිනිස්සුන්ට පඩි දෙන්න ලෝක බැංකුව සල්ලි දුන්නේ නැත්නම් කොහොමද රටක් ගෙනියන්නේ? ඒක පැත්තකින්.
ඒ ලෝක බැංකුවේම සමාජිකව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒක රට ලෝකෙ වෙනුවෙන් පෙනී හිටන බව පෙන්නනවා. නමුත් ඖෂධ ජාවාරම්කාරයින්ගේ සල්ලි වලින් සහ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන තැන ඖෂධ ජාවාරම්කාරයෝ පෙනඩෝල් පෙත්ත 7-3ට පැරසිටමෝල් පෙත්ත 7-3ට තියෙනකොට ඒකම වෙළඳ නාමයකින් 7-15ට විකුණනකොට මේ රටේ හිටපු දේශපාලන බුද්ධිමතෙක් අහනවා ඒ වෙලාවේ හිටපු අගමැති තිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් ඇයි මේ වෙනස? ඇයි ඖෂධ නාමයෙන් බේත් ගෙන්නන්නේ මේ රටට? වෙළඳ නාමයෙන්. ඇයි ඖෂධ නාමයෙන් විතරක් ගෙන්නන්න බැරි? ඖෂධ නාමයෙන් ගෙන්නුවොත් බේත් වර්ග 19යි ඕනේ. ඇයිද මේ 40ක් ගෙන්නන්නේ කියලා වර්ග? ඔහු ඒ ප්‍රකාශයෙන්දම ඔහුගේ මරණය අදටත් අභිරහසක්. මහාචාර්ය සේනක බිබිලේ. ඒ තරමට දේශපාලඥයෝ අසරණයි මේ මොහොතේ. මේක කටු ඔටුන්න. මේක ඖෂධ ජාවාරම හොඳින් කරන රටක්. මේ රට. ලෝකයේ ඖෂධ ජාවාරම හොඳින් ක්‍රියාත්මක කරන්න නම් ලෝකයේ රෝගීන්ගෙන් පිරෙන්න ඕනේ. එහෙනම් රෝගය හැදුවොත් ඖෂධ විකුණන්න පුළුවන්. ඒ නිසා ඔවුන් එවැනි වැඩපිළිවෙල සඳහා මිනිසුන්ගේ ජීවත් වීම සඳහා පාවිච්චි කරපු කුසිකර්මය ආහාර වලට වස එකතු කිරීම ඔවුන්ගේ පළවෙනිම වැඩේ. වස එකතු කරන්න බෑ වස ඉල්ල නැති බීජ වර්ග පෘථුවියේ තියෙනවා. ඉතින් ඔවුන් පිලිපීනයේ සහල් අභිජන්න මධ්‍යස්ථානය පිටෝලා. සියලුම දේශීය බීජවල එහි අරන් ගිහිල්ලා. ඊට පස්සේ දෙමුහුම් කරලා රසායනික කොට ප්‍රතික්‍රියා කරන වී වලින් මේ රටවල් පිරෙව්වා. දැන් ඒ වී ක්‍රියාත්මක වෙන ඒ බීජ ක්‍රියාත්මක වෙන රටවල් වලට රසායනික අවශ්‍යමයි. රසායනික විශාල ප්‍රමාණයක් රසායනික වෙනුවෙන් තල්ලි රටෙන් ඇදලා යනවා. උන්ට වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. අද ශ්‍රී ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න රසායනික පෝරමිටි 3ක් අවශ්‍යයි. මේ රට විශ්වවිද්‍යාල උගන්වපු කුසිකර්මය. කුසිකර්ම විද්‍යාල උගන්වපු කුසිකර්මය. ඒ ටිකනේ මිල රුපියල් 16500යි. මේක මිනිස්සුන්ට පේන්නේ නැත්තේ රජය විසින් සහනාධාර ක්‍රමයට මේක දෙන හින්දා. සහනාධාර ප්‍රෝදාවෙන් වැහිලා සත්‍ය. ඒකම කෘමිනාශක වල්නාශක වලට රුපියල් 7500ක්. රුපියල් 24000ක්. අක්කරයකින් අරයි යනවා වුන් සාහසික ලෙස. සාහසික ලෙස කියන්නේ මේ රටේ මිනිස්සුන්ට වකුගඩුව, වකුගඩු රෝගය, පිළිකා රෝගය, හඳුනාගත නැති රෝග විශාල ප්‍රමාණයක් මේ රටට දායාද කරමින් වුන් සාහසික ලෙස රුපියල් 24000ක් කුමරෙන් අර යනවා අක්කරයකින්. අක්කර ලක්ෂ 20ක් මේ රටේ කුඹුරු තියෙනවා. කන්න දෙකට වැඩ කරනවා ලක්ෂ 29.5ක්. ලක්ෂ 40ක් වැඩ කරන්න බෑ මහේදී වැඩ කරන්න බෑ භාගයක්. එතකොට අක්කර ලක්ෂ 29.5කින් ඇරයි යන 24500 ඒවා වලින් සිද්ධ වෙන දේ මේ රටේ පාලකින්ට තේරුම් ගන්න බැයි නම් අපි තවත් මොනවද කතා කරන්නේ? ඔවුන් අපේ මිනිස්සුන්ට වහත් දීලා අපේ සල්ලි ටිකත් අරයි යනවා. එන්න මේ පිළිබඳව වස මෙහාට හඳුන්වපු අය මංගව තියෙන පත්‍රිකාව මුල් පත්‍රිකාව 1930 ගණන් වල එවලා තියෙනවා. ඩැමෙක්ෂන් එවලා තියෙනවා. ඒක එවලා තියෙන්නේ අධිරාජ ඉම්පීරියල් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ්. ඉම්පීරියල් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්. ඒ කියන්නේ අධිරාජ්‍යවාදී රසායනික සමාගම. ඉම්පීරියල් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් කිව්වම ICI එක දිගට කියවනකොට ලංකාවේ තියෙන එක කියවෙනවා. දියලබු එක වෙලාවකට බුදියලා වෙනවා. ඒ වගේ ICI කියනකොට ලංකාවේ සමාගම කියවෙනවා. අද එහි නායකයෝ තමයි කුසිකර්මයේ බාරානන් තියෙන්නේ. එවැනි රටක අපි කුමක් කරන්නද? එවැනි පසුබිමක් හදාගෙන ඉන්නකොට අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙනවා නම් කිසිම දේශපාලඥයෙකුට මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන්. මොකද මේක මානසික මේයුමක්. මිනිස්සු මැරෙනකොට දවස මේ ඔය අස්සෙම තමයි ඔවුන් කොරෝනා හැදුවා. ඇමරිකාව හෝ චීනය හැදුවා. අද ඔවුන්ට පාලනය කරගන්න බෑ මේ පිස්සු වෛරසය. මේ මිනිස්සු සේරම මරාගෙන යනවා ලෝකයේ හැමතැනම. අද කිසි කෙනෙකුට කරගන්න බෑ. බිඳ වැටලා දැවැන්තයෙන් බිඳ වැටෙනවා. Tamanටම පාලනය කරගන්න බෑ. Taman අද පුදේ. ඒ වුන් හැදුවා. ඒක තමයි ඇත්ත. එතකොට එහෙම තැනක මොනවද අපි කරන්නේ? තට්ටු ගණන් ස්පිරිතාල හැදෙනවා. හැම හන්දියකම ඩිස්පෙන්සරිය. ශ්‍රී ලංකාවේත් එහෙමයි. ශ්‍රී ලංකාව මේක හොඳින් කිරීම මොකක්ද? ඖෂධ ජාවාරමට හොඳ තෝතැන්නක් හැදීම, ස්පිරිතාල හැදීම, ඩිස්පෙන්සරි හැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලෝකෙන් දුන්න තෑග්ග මොකක්ද? ලෝකේ හොඳම සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ.
ලංකාවේ සෞඛ්‍ය කැමතිවරු දෙන්නකොට මේ තානාන්තරය දුන්නා. ඔවුන් සුවපතිලා වුණා. මිනිසුන්ගේ මරණය තුලින් ගිහිල්ලා ඔවුන්ට තේරුනේ නැහැ ඔවුන් කරන වැරද්ද. ඔවුන්ගේ හිතේ මිනිස්සුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ටික ඔක්කොම දුන්නාම තමන් මහ වැඩක් කළා කියලා. හැබැයි බුද්ධ ආගමේ මිනිස්සු හැටියට හේතුව නෙමෙයි හරි ඵලය නෙමෙයි හේතුවයි නැති කරන්න ඕනේ. ඔවුන් කලේ ඒකේ අනිත් පැත්ත. අද ඉන්නවා අද ජීවතුන් අතර මේ දෙන්නම ඉන්නවා. මම කියන්නේ ඔවුන් මම කියන දේ ඇහෙනවා නම් එළියට බහින්න නැතුව ඉන්න වෙන ලැජ්ජාව තියෙනවා නම් මං අහපු ප්‍රශ්නෙට ව්‍යංගෙන් රස උත්තරයක් දුන්නා. එහෙමනම් ලැබුණා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කාලයකට පසුව හමු වෙලා රටට ලොකු පණිවිඩයක් දුන්නාට. ස්තුතියි දුක හිතෙනවා වෙලාවකට මේ ඉතුරු අවුරුදු 20 තුල මට මේ ටික කරන්න පුළුවන් වෙයිද කියලා. කවුරුත් මගේ ජීවිතේ උදුර ගන්න නැති බව නම් දන්නවා මම. උදුර ගන්න බෑ. ඒක කොසේද බෑ. මට තියෙන අරසාව අතිශයින් ඉහළයි. ඉතින් ඒක උදුර ගන්න බෑ. හැබැයි ස්තුතියි තමුන්නාසලට කොහොම හොර මේ පණිවිඩය සමාජගත කරලා මේ මානසික මෙහෙයුමක් මේක මං කියන්නේ. මේ අහිංසක මිනිස්සු ටික බේරගන්න මානසික මෙහෙයුමක්. ඒ මානසික මෙහෙයුමේ සොල්දාදුව තමුන්නාසලා. සොල්දාදුව නෙමෙයි පල්ලෙයන් නිලධාරි. සොල්දාදුව අහිංසක ගෝවින්සා ජනතාව මම ඉන්න උන් අස්සේ. අවසන් කරපු දෙනින් ආයෙත් චුට්ටක් කියන්න හිතුණා. 20 මදි වෙන එකක් නැහැ. අපි උත්සාහ කරමු. 20 මදි වුණත් පුතුමා කිව්වා නැවත වතාවක් එනවා කියලා. අපි එදාටත් බලමු. එහෙම. ඒ ආත්මේ මම දොස්තර කෙනෙක්. එහෙනම් මට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. දැනුත් ඔබ මුළු රටටම බෙහෙත් දොස්තරවරයෙක්. ආයිබෝන්. මේ වැදගත් හරවත් සාකච්ඡා බලා සිටි ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ රැබ් යාමේ මේ අක්කර 50 ඇවිදින්න මට බැහැ. නොබෝ දිනයකම ඔබට මේ සියලු දර්ශන පෙනෙනවා. සර්ත් එක්ක සගේ අවසරයි. සුබ දවසක්. ආයිබෝන්.